අපි විද්‍යුත් ශාස්ත්‍රවල ඉතාමත්ම වැදගත් කොටසක් වන ගෞස් ප්‍රමේය සම්බන්ධ කරන්නේ. මේ ගෞස් ප්‍රමේය සම්බන්ධයෙන් විභාගදී බහුවර්ණ ඇවිත් තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න ඇවිත් තියෙනවා. ඒ ගෞස් ප්‍රමේය ගැන කතා කරද්දී මුලින්ම අභිලම්භ ස්රාවය කියන්නේ මොකද්ද කියලා හඳුනාගෙන ඉන්න වෙනවා. අපි බලමු අභිලම්භ ස්රාවය කියන්නේ මොකද්ද කියන එක. මෙන්න මේ විදිහට යම්කිසි විද්‍යුත් ශාස්ත්‍රයක තෝරා ගන්නා ශාස්ත්‍රඵලයක් තුලින් ඒට ලම්බකව ගමන් කරන විද්‍යුත් බල රේඛා ප්‍රමාණය අපි හඳුන්වන්නේ එම ශාස්ත්‍රඵලය ඔස්සේ අභිලම්භ ස්රාවය කියලා. මේ අභිලම්භ ස්රාවයේ සංකේතය ෆයි. අභිලම්භ ස්රාවය ෆයි. එතකොට කැපිටල් A නැමැති කුඩා ශාස්ත්‍රඵලයකට ලම්බකව ගමන් කරන විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය ඊන මේ ශාස්ත්‍රඵලය ඔස්සේ අභිලම්භ ස්රාවයේ ෆයි සමාන වෙනවා E වැඩි කිරීම A වලට. කැපිටල් A ශාස්ත්‍රඵලයකට ලම්බකව පවතින අභිලම්භ ස්රාවයේ ෆයි නම් ෆයි සමානයි E වැඩි කිරීම A. ඔය කුඩා කැපිටල් A ශාස්ත්‍රඵලයක අභිලම්භ ස්රාවය. දැන් හිතන්න විද්‍යුත් ශාස්ත්‍රයක තෝරා ගන්නා සංවර්ත පෘෂ්ඨයක් ගැන. මේක ඇතුලේ ආරෝපණ තියෙනවා කියලා හිතන්න. එතකොට මේ පෘෂ්ඨය ඔස්සේ බල රේඛා යනවනේ. එතකොට මෙන්න මේ පෘෂ්ඨය ඔස්සේ අභිලම්භ ස්රාවය හොයන්නේ මේ පෘෂ්ඨේ කඩා ගන්නව පොඩි පොඩි ශාස්ත්‍රඵල අනන්ත ප්‍රමාණයකට. ඒ එක් එක් කොටසේ ශාස්ත්‍රඵලය අපි හිතනවා A1 A2 A3 A4 ආදී වශයෙන් මේ එක් එක් කුඩා කැබැල්ල ඔස්සේ පවතින ලම්බක විද්‍යුත් ශාස්ත්‍රවල තීව්‍රතාවයෙන් හිතන්න E1 E2 E3 E4 ආදී වශයෙන් කියලා. දැන් ස්රාවයේ ෆයි සමානයි EA නේ. එනම් පළවෙනි කොටසේ ස්රාවය E1 A1. දෙවෙනි කොටසේ E2 A2. තුන්වෙනි කොටසේ E3 A3. ඔය ආදී වශයෙන් එක් එක් කැබැල්ලෙන් ඇති වෙන අභිලම්භ ස්රාවයන් වෙන වෙනම හොයාගෙන ඒ ඔක්කොම එකතු කළාම එනවා මේ සංවර්ත පෘෂ්ඨය ඔස්සේ ඇති වෙන මුළු අභිලම්භ ස්රාවයේ ෆයි ගැන. සංවර්ත පෘෂ්ඨය ඔස්සේ ඇති වෙන මුළු අභිලම්භ ස්රාවයේ ෆයි සමානයි E1 1 ධන E2 A2 ධන E3 A3 ආදී වශයෙන් ඊසා A වල ගුණිතයන්ගේ එකතුව. දැන් මේකේ විශේෂ අවස්ථාවක් සලකනවා. දැන් හිතන්න මේ සෑම තැනකම විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය E එකමාගේ කියලා
විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව එකමගේ එහෙනම් අභිලම්භ ශ්‍රාව්‍ය වැද්දි ඊවමක් ඒක ඊවමක් ඒ දෙක ඊවමක් ඒ තුන ආදි වශයෙන් තියෙන. එතකොට ඊ නියතයක් නේ. ඊ ගන්නවා වරාණකින් එළියට. ඊ වරක් ඒක දාන ඒ දෙක දාන ඒ තුන දාන ආදි වශයෙන් ඒ වල එකතුව. දැන් බලන්න සංවෘත පෘෂ්ඨය පොඩි පොඩි කැබලි විශාල ප්‍රමාණයකට වෙන් කළා. ඒක ඒ දෙක ඒ තුන ආදී වශයෙන් ගන්නේ ඒ එක් කැබැල්ල ඔස්සේ ඒ එක් කැබැල්ලේ ශේෂ බලය සම්පූර්ණ පෘෂ්ඨය කුඩා කැබලි වලට බෙදාගෙන ඒවයේ ශේෂ බලයන් වෙන වෙනම සලකලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ඒ ඔක්කොම එකතු කරලා නැත. ඒක දන ඒ දෙක දන ඒ තුන දන ඒ හතර ආදි වශයෙන් අර පොඩි පොඩි කැබලි වල ශේෂ බලයන් නැවත එකතු කරනවා. එහෙම එකතු කළාම මේ ඔක්කොගේම එකතුවෙන් එන්නේ ශ්‍රාවයේ පවතින මුළු ශේෂ බලය. ශ්‍රාවයේ පවතින මුළු ශේෂ බලය. එහෙනම් ප්‍රයිස් සමානයි ඊවරක් ශ්‍රාවයේ පවතින මුළු ශේෂ බලය නම් ෆයි සමානයි ඊ. බැලුව බැලමට මේකයි මේකයි එක වගේ. නමුත් මේක ටිකක් වෙනස් අදහසක් තියෙනවා. විද්‍යුත් ශේෂ්ත්‍රයක තෝරා ගන්න සංවෘත පෘෂ්ඨයක හැමතැනම විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවේ කැපිටලි එකමාගෙන එම පෘෂ්ඨයේ ඔස්සේ තියෙන ශ්‍රාවයේ ෆයි සමාන වෙනවා ඊවරකේ. විද්‍යුත් ශේෂ්ත්‍රයක තෝරා ගන්නා සංවෘත පෘෂ්ඨයක හැමතැනම විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවේ කැපිටලි එකමාගෙන එම පෘෂ්ඨයේ ඔස්සේ තියෙන මුළු අභිලම්භ ශ්‍රාවය ෆයි සමාන වෙනවා ඊවරක් ඒ වලට. ඒ කියන්නේ සංවෘත පෘෂ්ඨයේ ශේෂ බලය. අපි ගෞස් ප්‍රමේය ඉගෙන ගන්න යන්නේ. ගෞස් ප්‍රමේය භාවිතයේදී මේක යොදා ගන්න වෙනවා. දැන් බලන්න ගෞස් ප්‍රමේය කියන්නේ මේකයි. විද්‍යුත් ශේෂ්ත්‍රයක තෝරා ගන්නා ලද ඕනෑම සංවෘත පෘෂ්ඨයක් ඔස්සේ මුළු අභිලම්භ ශ්‍රාවයේ ෆයි නම් ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. මුළු අභිලම්භ ශ්‍රාවයේ ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. Q කියන්නේ සංවෘත පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණවල වීජ්‍ය එකතුව. එප්සයිලන් මාධ්‍යයේ පාරමිතාවය. Q කියන්නේ ආරෝපණවල වීජ්‍ය එකතුව. කියන්නේ ධන භාවයත් එක්ක ගන්න එකතුව. Q කියන්නේ මාධ්‍යයේ පාරමිතාවය. මේ ෆයි කියන්නේ සංවෘත පෘෂ්ඨයේ ඔස්සේ එළියට පවතින මුළු අභිලම්භ ශ්‍රාවය එළියට තියෙන මුළු අභිලම්භ ශ්‍රාවය. එතකොට මේ ෆයි සමානයි Q බෙදීම එප්සයිලන් වලින් වඩා වැදගත් දෙයක් තියෙනවා. මේ Q වලගේ වීජී එකතුව බිඳුවක් වුණොත් ඇතුලේ තියෙන ධනාරෝපණ ප්‍රමාණය ඍණාරෝපණ ප්‍රමාණය සමානයි. ආරෝපණවල වීජී එකතුව බිඳුවයි. එතකොට Qට බිඳුව දැම්මම ශ්‍රාවයේ බිඳුවක් එනවා. ෆයි වලගේ බිඳුවයි. ඔය සංවෘත පෘෂ්ඨයක් ඔස්සේ ඇතිවෙන මුළු අභිලම්භ ශ්‍රාවයට ඇතුලේ තියෙන ආරෝපණ පමණයි බලපාන්නේ. එළියේ මොනතරම් ආරෝපණ තිබ්බත්
ඒවා මේ පෘෂ්ඨය ඔස්සේ ඇති වෙන ස්රාවයට බලපාන්නේ. ඒ තුළ තමයි එළිය ආරෝපණය තිබ්බොත් ඒ ආරෝපණයෙන් බලවේග අපිට කළොත් එක ස්ථානයක ඇතුළේ අනිත් ස්ථානෙක එළියට යනවා. එතකොට සම්ප්‍රයුක්ත බිඳුවයි එළියට යන බලවේග ධන කියලා ගන්නෙ. ඇතුළට එනීම ඍණ. එතකොට සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. ඒ නිසා සංවර්ත පෘෂ්ඨයක් ඔස්සේ මුළු අභිලම්භ ස්රාවයට බලපාන්නේ ඇතුලේ තියෙන ආරෝපණවල වීජ්‍ය එකතුව. ඒක බිඳුවයි නම් ස්රාවී බිඳුවක් වෙනවා. ඒක ඍණාගයක් නම් එක්ක ඇතුලේ ඍණාරෝපණ පමණයි තියෙන්නේ. නැත්තම් ඇතුලේ තියෙන ඍණාරෝපණ ප්‍රමාණය ධනාරෝපණ ප්‍රමාණයට වැඩි නම් ආරෝපණවල වීජ්‍ය එකතුව කිව් බිඳුවයි කිව් ඍණයිනේ. කිව් ඍණයි කිව් ඍණාගයක් වුණොත් ෆයි ඍණාගයක්. කිව් ඍණාගයක් නම් ෆයි ඍණයි. කිව් ධනන් තමයි ෆයි ධන. ෆයි ධනයි කියන්නේ ස්රාවීති. ෆයි ඍණයි කියන්නේ ස්රාවීති නැතුළට. ඔය සංවෘත පෘෂ්ඨයක් ඔස්සේ ඇති වෙන මුළු අභිලම්භ ස්රාවයට ඇතුලේ තියෙන ආරෝපණ ප්‍රමාණය විතරයි බලපාන්නේ. ඒකද මේ පෘෂ්ඨයේ හැඩයවත් පෘෂ්ඨයේ විශාලත්වයවත් ආරෝපණ පෘෂ්ඨයට ළඟින් තියෙනවද ඈතින් තියෙනවද ඒ මොනවත් බලපාන්නේ. දැන් බලන්න මෙහෙම අපි ගන්නවා කිව් ලක්ෂ්‍ය ආරෝපණයක් තියෙන කුඩා ගෝලයක්. ඒ ආරෝපණයේම තියෙන විශාල ගෝලයක්. ඒ ආරෝපණයේම ඇතුලේ තියෙන මේ වගේ ඝනකයක්. මේම හැඩයක් නැති පෘෂ්ඨයක්. මේ හැම කෙනෙක්ගේම ඇතුලේ එකම ආරෝපණයක් තියෙන. ඒම එකම ආරෝපණයක් නම් තියෙන්නේ. හැම කෙනෙක්ගේම ස්රාවයකමගේ ෆයිල් සමානයි කිව් බෙදීම වෙබ්සයිට්. ඔය ඇති වෙන මුළු අභිලම්භ ස්රාවයට ආරෝපණයේ තියෙන තැන ඇතුලේ ආරෝපණයේ තියෙන තැන පෘෂ්ඨයේ හැඩය පෘෂ්ඨයේ විශාලත්වය ඒ මොනවත් බලපාන්නේ. මේ ගෝලාකාර පෘෂ්ඨය ඝනාකාර පෘෂ්ඨයකින් ප්‍රතිස්ථාපනය කළත් ආරෝපණයකමගේ නම් ස්රාවයකමගේ ඔය ස්රාවයට බලපාන්නේ ආරෝපණ තියෙන තැන පෘෂ්ඨයේ හැඩය පෘෂ්ඨයේ විශාලත්වය. ගෞස් ප්‍රමේය බහුවර්ණ වලට ওই ටික භාවිතා කරන්න වෙනවා. ගෞස් ප්‍රමේය සාමාන්‍යයෙන් හැමදාම වගේ බහුවර්ණයක් තියෙනවනේ. ඒ බහුවර්ණ විසඳන්න ඔය මං කියන සිද්ධාන්තය බලපාන. සංවර්ත පෘෂ්ඨයක් ඔස්සේ ඇතිවෙන අභිලම්භ ස්රාවයට එහෙම නැත්නම් ඇතිවෙන විද්‍යුත් ස්රාවයට ඒ පෘෂ්ඨයේ හැඩය පෘෂ්ඨයේ ප්‍රමාණය පෘෂ්ඨය ඇතුලේ ආරෝපණ තියෙන තැන ඒ මොනවත් බලපාන්නේ බලපාන එකම දේ තියෙන්නේ ඇතුලේ තියෙන ආරෝපණවල වීජ්‍ය එකතුව. දැන් මේ ගෞස් ප්‍රමේය භාවිතා කරනවා විවිධ ආරෝපිත අංශු නවට පීඩ ලක්ෂයන්හි විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය වන්නේ ආරෝපිත වස්තුන් නවට ආරෝපණ තියෙන ප්‍රදේශවල විවිධ ලක්ෂයන්හි විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය වන්නේ අපි ගෞස් ප්‍රමේය භාවිතා කරන්නේ. ඒකට තියෙන එක ක්‍රමයක්. යම් ලක්ෂයක විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ඕන නම් යම් කිසි ලක්ෂයක
විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඕනනම් අපි කරන්නේ ඒ ලක්ෂ්‍යයේ අයිති වෙන්න යම් පෘෂ්ඨයක් තෝරගන්නවා. ඒ පෘෂ්ඨය තෝරගන්නේ හැමතැනම එක මාගේ වෙන්න. පෘෂ්ඨයේ හැමතැනම එක මාගේ වෙන්න. ඒක තමයි පළවෙනි දේ. ගෞස් ප්‍රමේය භාවිතයෙන් යම් ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය වර්ධි සංවර්ත පෘෂ්ඨයක් තෝරගන්නවා. ඒ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සෙවිය යුතු ලක්ෂය විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඊනම් හැමතැනම විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඊවෙන්න. ඉම්පස්සේ ගෞස් ප්‍රමේය ෆයි සමානයි Q බෙදී එප්සිලන් දානවා. දැන් හැමතැනම එක වගේ නම් ෆයි වෙනුවට දාන්න පුළුවන් ඊවරක් ඒ. ඒක තමයි විශේෂත්වය. ෆයි වෙනුවට ඊවරක් ඒ දානවා. ඒක තමයි විශේෂත්වය. එතකොට බලන්න විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය එකමාගේ වෙන්න සංවර්ත පෘෂ්ඨයක් තෝරගත්තාම වාසිය එකයි. ෆයි වෙනුවට දාන්න පුළුවන් එකමාගේ වෙන්න සංවර්ත පෘෂ්ඨයක් තෝරගන්න පිළිවෙලක් තියෙනවා. ආරෝපිත වස්තුවක් අවට ලක්ෂයක ඊවලාගේ වන්න ඕන නම් අපි කරන්නේ වස්තුවේ හැඩේම තියෙන පෘෂ්ඨයක් ගන්න ගෞස් පෘෂ්ඨයට. වස්තුව ගෝලාකාර නම් ගෞස් පෘෂ්ඨය කියලා ගන්න ගෝලාකාර පෘෂ්ඨයක්. වස්තුව සිලින්ඩරාකාර නම් ගෞස් පෘෂ්ඨය කියලා ගන්න සිලින්ඩරාකාර පෘෂ්ඨයක්. ඊළඟට වස්තුව පැතලි පෘෂ්ඨයක් නම් ගෞස් පෘෂ්ඨය ගන්නවා පැතලි පෘෂ්ඨයක් තියෙන. ඒ පළවෙනි එක. දෙවෙනි එක වස්තුවයි ගෞස් පෘෂ්ඨයයි සමමිතිකව තියෙනවා. වස්තුවත් ගෝලයක් ගෞස් පෘෂ්ඨයත් ගෝලයක් නම් ඒ දෙන්නා ඒක කේන්ද්‍රීය වෙන්න තියෙනවා. ඒක කේන්ද්‍රීය වෙන්න තියෙනවා. එතකොට වස්තුවයි ගෞස් පෘෂ්ඨයයි සමමිතිකයි. වස්තුව සිලින්ඩරයක් නම් ගෞස් පෘෂ්ඨය සිලින්ඩරයක්. ඒ දෙන්නා සමමිතික වෙන්න තියන්නේ. ඒ සිලින්ඩර දෙකම ඒක අක්ෂීය වෙන්න තියෙනවා. ඊළඟට ගෞස් පෘෂ්ඨයේ විශාලත්වය ගන්නේ ඊස්විතු ලක්ෂය. එම ගෞස් පෘෂ්ඨයේ මත තියෙන ආකාරයට ඊවනෝ ලක්ෂය තියෙන්නේ. අන්නේ ලක්ෂය ගෞස් පෘෂ්ඨයේ මත තියෙන. ඒව ගත්තාම ඒ ගෞස් පෘෂ්ඨයේ පුරා හැමතැනම එකමාගේ ගෞස් ප්‍රමේය ෆයි සමානයි Q බෙදීම එප්සිලන් දාදී ෆයි විනෝද දානවා ඊ වැඩි කළා ශේෂ්ඨඵලෙ ගෞස් පෘෂ්ඨයේ ශේෂ්ඨඵලෙ. අපි ගෞස් පෘෂ්ඨය කියන්නේ ඔය තෝරගන්න සංවර්ධ පෘෂ්ඨය. අපි දැන් බලමු ගෞස් ප්‍රමේය යෙදීම් කීපයක්. ගෞස් ප්‍රමේය යෙදීම් කීපයක්. දැන් හිතන්න Q ලක්ෂීය ආරෝපණයක සිට සිම්පල් R ඈතින් තියෙන ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඕන කියලා. Q ලක්ෂීය ආරෝපණයක ඉඳන් R ඈතින් තියෙන ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එතකොට අපි කරන්නේ ගෞස් ප්‍රමේය භාවිතා කරන එක. ඒකට ගෞස් පෘෂ්ඨයක් ගන්න ඕන සංවර්ධ පෘෂ්ඨයක්. ඕනම සංවර්ධ පෘෂ්ඨයකට ගෞස් නියමයේ වළංගු වෙනවා. හැබැයි ඊවොන්න නම් අපිට වෙනස් ගෞස් පෘෂ්ඨයක් ගන්න.
මෙන්න මේ ස්ථානයේ ඊනම් හැමතැනම එකමාගේ වන හැමතැනම එකමාගේ වන ගෞස් පුෂ්ඨයක් තෝරගන්න. හැමතැනම එකමාගේ වස්තුව ලක්ෂීයයිනේ. ඒ ගැන ගෝලාකාරයි. එහෙනම් තෝරාගන්නේ ගෝලාකාර ගෞස් පුෂ්ඨයක්. ගෞස් පුෂ්ඨයයි වස්තුවයි සමමිතික වෙන්න QKM වේවන ගෝලාකාර පුෂ්ඨයක් ගන්න ගෞස් පුෂ්ඨයට. ඊස්තවීතු ලක්ෂය ගෞස් පුෂ්ඨය මත තියෙන නම් අපි ගන්නේ QKM වේවන අරේ සිම්පල් ආර් වෙන ගෝලාකාර පුෂ්ඨය ගෞස් පුෂ්ඨයට. දැන් වස්තුවයි ගෞස් පුෂ්ඨය සමමිතිකයි. එන්න හැමතැනම එකමාගේ අපේ ගෞස් ප්‍රමේය භාවිතා කරනවා. ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ පාරවීතාවය. මාධ්‍ය වාතයනේ පාරවීතාව එප්සයිලන් බිඳුවයි. Q කියන්නේ ගෞස් පුෂ්ඨයේ ඇතුලේ තියෙන ආරෝපණය. ඇතුලේ ආරෝපණය තියෙන Q විතරයි තියෙන්නේ. ෆයි කියන්නේ ස්‍රාවය. ෆයි කියන්නේ ස්‍රාවය. හැමතැනම එකමාගේ නම් ස්‍රාවයේ ෆයි සමානයි ඊවරක් A. ඊවරක් A කියන්නේ ගෞස් පුෂ්ඨයේ ශේෂ්ඨඵලය. මෙයා අරේ සිම්පල් ආරන ගෝලයක්. ශේෂ්ඨඵලය 4යි ආර වර්ගය සමානයි Q බෙදීම එප්සිලන් බිඳුව. E සමානයි මේ 4යි මෙහාට ගියාම බෙදීම 4යි එප්සිලන් බිඳුව. එක බෙදීම 4යි එප්සිලන් බිඳුව. මෙතන Q තියෙනවා මෙතන R වර්ගය. Q බෙදීම R වර්ගය. Q ලක්ෂී ආරෝපණයක ඉඳන් සිම්පල් ආර ඈතදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E සමාන වෙනවා එක බෙදීම 4යි එප්සිලන් බිඳුව Q බෙදීම R වල වර්ගය. එක බෙදීම 4යි එප්සිලන් බිඳුව Q බෙදීම R වර්ගය. දැන් අපි බලමු ආරෝපිත සන්නායක ගෝලයක කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් ආර ඈතදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව විවන්න ගෞස් ප්‍රමේය භාවිතා කරන විදිය. Q ලක්ෂී ආරෝපණයකට මෙහෙව්වේ. ඊළඟට ආරෝපිත සන්නායක ගෝලයක කේන්ද්‍රයේ නම් ආර ඈතදී ඊවලා ගෙවන්න ගෞස් ප්‍රමේය භාවිතා කරන විදිය. ඒක බලමු අපි. අරේ සිම්පල් ලේවන සන්නායක ගෝලයකට Q ආරෝපණයක් ලබා දීලා තියෙනවා කියලා. සන්නායකයකට ලබා දෙන සියලුම ආරෝපණ ඒ සන්නායකයේ බාහිර පෘෂ්ඨයේ ව්‍යාප්තියෙන්. ඒ සන්නායකයක් කියන ආරෝපණ වල නිදහස් වෙන්න පුළුවන් එකක් නේ. සජාතීය ආරෝපණ විකල්පන වෙනෝනේ. ඒන සන්නායකයේ ලබා දෙන සියලුම ආරෝපණ ඒ සන්නායක ලබා දෙන සියලුම නිදහස් ආරෝපණ ඒ බාහිර පෘෂ්ඨයේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා මේ සන්නායක ලබා දෙන ආරෝපණ ඔක්කොම බාහිර පෘෂ්ඨයේ තියෙනවා. අපි හිතමු අපට ඕනේ කේන්ද්‍රයේ ඉඳන් සිම්පල් ආර ඇතින් R කුඩයි A ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍රතාවය. කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් ආර ඇතින් R කුඩයි ගෝලයේ තුල ලක්ෂයක. මේම ගෝලයේ තුල ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ත්‍රතාවය නම් ඒත් ගන්නේ අරයාරන ඒක කේන්ද්‍රයේ ගෝලාකාර පෘෂ්ඨයක්. එතකොට
මේ ගෝලාකාර පෘෂ්ඨයේ ආරෝපණයත් එක්ක සමමිතිකයිනේ. එන්න මෙතන ඉඳන් හැමතැනම විද්‍යුත් ශේෂ්ත්‍රතාවී අපි ගෞස් ප්‍රමේය භාවිතා කරන ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. Q කියන්නේ ගෞස් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණයේ බිඳුවයි. ආරෝපණ සියල්ලම තියෙන ගෞස් පෘෂ්ඨයට එළි. ඇතුලෙන් තියෙන ආරෝපණ බිඳුවයි. E එකමාගේනේ. ඒ නිසා ෆයි සමාන වෙනවා E වැඩි කිරීම A වලට. ඒ කියන්නේ ගෞස් පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය 4πr වර්ගය. මේ දෙන්නගේ ගුණිතේ බිඳුවක් කියනනම් E සමානයි බිඳුව විය යුතුයි. සන්නායක ගෝලයකට ලබා දෙන සියලුම ආරෝපණ ඒ ගෝලයේ බාහිර පෘෂ්ඨයේ ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා ගෝලය තුළ ඕනෑම ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව බිඳුවයි. ගෝලයක් නෙමෙයි ඕනෑම සන්නායකයකට ආරෝපණ දුන්නොත් ඒ ඔක්කොම බාහිර පෘෂ්ඨයට යන්නේ. ඒ නිසා සන්නායකයක් ඇතුලේ ඕනෑම ස්ථානයක විද්‍යුත් ශේෂ්ත්‍රතාව බිඳුවයි. දැන් දෙවෙනි අවස්ථාව බලන්න. කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් ආරයතින් ගෝලයට පිටින් ලක්ෂයකී කේන්ද්‍රයේ ඉඳන් සිම්පල් ආරයතින් ගෝලයට පිටින් ලක්ෂයකී වෙනවා කියලා. ඒත් අවයාරවන ඒක කේන්ද්‍රීය ගෝලාකාර පෘෂ්ඨයක් ගන්න. දැන් ගෞස් ප්‍රමේය භාවිතා කරන ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. Q කියන්නේ ගෞස් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණය. සියලුම ආරෝපණ තියෙන ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණ Q මාධ්‍ය වාතීන පාරමිතා එප්සයිලන් බිඳුවයි. අපි ඒක කේන්ද්‍රීය ගෝලාකාර පෘෂ්ඨයක් ගත්තේ හැමතැනම E එකමගේ. හැමතැනම E එකමගේ නම් ස්‍රාවයේ සමාන වෙනවා E වැඩි කිරීම පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය. අවයාරණ ගෝලාකාර පෘෂ්ඨයක් ශේෂ්ඨඵලය 4πr වර්ගය. ඒ නම් E වලගේ සමානයි මේ 4π මෙහාට ගියාම එක බෙදීම 4π එප්සිලන් බිඳුව Q බෙදීම R වල වර්ගය. ලක්ෂීය ආරෝපණයකින් නම් R ඇතදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ආරෝපණය කියවන සන්නය ගෝලික ගෝලයේ පිටින් කේන්ද්‍රයේ නම් R ඇතදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය දෙකම සමානයි. ඒ දෙකම සමානයි. දැන් තුන්වෙනි අවස්ථාව ආරෝපිත සන්නාය ගෝලයේ මත ලක්ෂයක ගෝලයේ මත ලක්ෂයක දැන් මේ සන්නායකයට ලබා දෙන සියලුම ආරෝපණ ගෝලයේ බාහිර පෘෂ්ඨයේ ව්‍යාප්ති වෙනවා කියවනේ. එහෙම බාහිර පෘෂ්ඨයේ ව්‍යාප්ති වෙන කිව්වට මේ අපි යන්දා වගේ එළිය නෙවෙයි තියෙන්නේ. පෘෂ්ඨයේ මත තියෙන්නේ. ආරෝපණ තියෙන පෘෂ්ඨයේ මත. එහෙම අඳින්න බෑනේ ඒක එළිය අඳින්න. දැන් මේ ගෝලයේ මත ලක්ෂය ගද්දී අපි පෘෂ්ඨයේ මත ඇතුලේ අඳිනවා. පෘෂ්ඨයේ මත අඳින්න. ආරෝපණ තියෙන පෘෂ්ඨයේ මත. මුළු කිව් ආරෝපණ තියෙන පෘෂ්ඨයේ මත. දැන් ආරයේ සිම්පල්ලි ගෝලයේ මත ලක්ෂය කියවන්නේ ආසමාන ඒ අවස්ථාව. කේන්ද්‍රයේ නම් ආරයතින් ආසමාන ඒ අවස්ථාව. ගෞස් ප්‍රමේය භාවිතා කරන ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. Q ගෞස් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණය. මේ මුළු ආරෝපණයම ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන. බෙදීම පාරමිතා එප්සයිලන් බිඳුවයි. ෆයි කියන ස්ථාවය හැමතැනම E එකමගේනේ. එන ස්‍රාවයේ ෆයි සමානයි E වැඩි කිරීම ශේෂ්ඨඵලය.
මත ලක්ෂයක් ගද්දී ගෞස් පෘෂ්ඨයේ ශීර්ෂ බල 4.5 වර්ගය මෙයා මෙහෙට ගෙන E සමානයි 1/4 4.5 බිඳුව ආරෝපණයේ Q බෙදීම A වල වර්ගය Q බෙදීම A වල වර්ගය ආරෝපණයේ Q බෙදීමේ වර්ගය ආරෝපිත සන්නායක ගෝලයක මත ලක්ෂයක E 1/4 බිඳුවයි Q බෙදීම A වර්ගය අර ඒ කැපිටල් R කියලා ගත්තා නම් Q බෙදීම කැපිටල් R වර්ගය ඔය තමයි සන්නායක ගෝලයක් තුල මත සහ ඇතුලේ තුල මත සහ පිටින් බීට ලක්ෂල ඊ ඔය විදිය right අපි ඊළඟට බලමු ආරෝපිත ඒකාකාර ලෙස ආරෝපිත ගෝලයක ඒකාකාර ලෙස ආරෝපිත ගෝලයක කේන්ද්‍රයේ ඉඳලා ආරයතදී විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ඒකාකාර ආරෝපණ ව්‍යාප්තියක් තියෙන ගෝලයක දැන් බලන්න අරේ කැපිටල් R වන ගෝලයක ඒකාකාර ආරෝපණ ව්‍යාප්තියක් තියෙනවා කියලා ආරෝපණ ඝනත්වය රෝ කියලා හිතන්න ආරෝපණ ඝනත්වය රෝ ආරෝපණ ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක තියෙන ආරෝපණය ආරෝපණ ඝනත්වය රෝණ වස්තුවක යම් පරිමාවක තියෙන ආරෝපණ ප්‍රමාණය වෙන්නේ ඒ පරිමාව වැඩි කරනවා ආරෝපණ ඝනත්වයෙන් පරිමාව ආරෝපණ ඝනත්වයෙන් වැඩි කරනවා දැන් ඉතින් ගෝලයේ කේන්ද්‍රය නම් සිම්පල් ආරයතින් ගෝලයට පිටින් තියෙන ලක්ෂයක් ගැන මේ ලක්ෂයේ විද්‍යුත් ශ්‍රේෂ්ඨතාවය ඕන අරේ සිම්පල් ආර වෙන ඒක කේන්ද්‍රීය ගෝලාකාර පෘෂ්ඨයක් ගන්න දැන් ගෞස් ප්‍රමේය භාවිතා කරන phi සමානයි Q බෙදීම Epsilon Q කියන්නේ ගෞස් පෘෂ්ඨය ඇතුළේ තියෙන ආරෝපණය සම්පූර්ණ ආරෝපණයම ගෞස් පෘෂ්ඨය ඇතුළේ තියෙන එනම් ගෞස් පෘෂ්ඨය ඇතුළේ ආරෝපණය වන්න ඇතුළේ තියෙන පරිමාව 3/4 phi r ගණය මුළු ආරෝපණ තියෙන පරිමාව ආරෝපණ ඝනත්වයෙන් අඩු කරන බෙදීම පාරමිතාව Epsilon බිඳුව phi කියන්නේ අභිලම්බ ස්වභාවය ගෞස් පෘෂ්ඨයේ සෞම්‍යතිකින්ද හැමතැනම E එකමගේ එහෙනම් E වැඩි කරනවා ගෞස් පෘෂ්ඨයේ ශේෂ බලයෙන් 4.5 R වල වර්ගය මේ 4.5 ඉවත් වෙනවා එහෙනම් E සමානයි R තුන්වෙනි බලය රෝ බෙදීම 3යි Epsilon බිඳුව R වල වර්ගය මේක මතක තියාගන්න ඕනේ නමුත් කලින් අවස්ථා දෙක මතක තියෙන්න ඕනේ ලක්ෂ්‍ය ආරෝපණින් ආරයතදී විද්‍යුත් ශ්‍රේෂ්ඨතාවයේ ආරෝපිත සන්නායක ගෝලයක් තුළ ගෝලයේ මත සහ ගෝලයට පිටින් ලක්ෂයක දැන් මේකේ සිම්පල් R කුඩායි කැපිටල් R අවස්ථාවකම ගෝලයේ තුළ ලක්ෂයක විද්‍යුත් ශ්‍රේෂ්ඨතාවය ඒත් ගන්නවා අර සිම්පල් R වන ඒක කේන්ද්‍රීය ගෝලාකාර පෘෂ්ඨයක් ගෞස් පෘෂ්ඨය ගෞස් ප්‍රමේයට අනුව phi සමානයි Q බෙදීම Epsilon phi කියන්නේ E වරක් A ඒ ගෞස් පෘෂ්ඨයේ ශේෂ බලය 4.5 R වර්ගය Q ගෞස් පෘෂ්ඨය ඇතුළේ ආරෝපණය ගෞස් පෘෂ්ඨය ඇතුළේ ආරෝපණය
ගවුස් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණය කියන්නේ අරේ සිම්පල් ආරවන ගෝලය ඇතුලේ ආරෝපණය. ඒ ගෝලය ඇතුලේ පරිමාව 3.4 ගණය වැඩි කරනවා ආරෝපණ ඝනත්වය වලින්. බෙදීම පාරමිතා එප්සිලන් බිඳුවයි. මේ 4.5 වත් වෙනවා. R වර්ගයේ සහ R වර්ගයක් අයින් වුණාම rho R බෙදීම 3 එප්සිලන් බිඳුව. E සමානයි rho R බෙදීම 3 එප්සිලන් බිඳුව. E සමාන වෙනවා rho R බෙදීම 3 එප්සිලන් බිඳුව. ගවුස් ප්‍රමේය ඊළඟ යෙදීම තමයි ඒකීය දිගක ආරෝපණයේ ලැම්ඩා වන අපරිමිත දිග ඍජු සන්නායක කම්බියක සිට සිම්පල් ආර ඈතින් පිට ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව විශ්ේ ඒකීය දිගක ආරෝපණයේ ලැම්ඩා වන අපරිමිත දිග ඍජු සන්නායක කම්බියක කේන්ද්‍රයේ ඉඳලා ආර ඈතදී විද්‍යුත් ශේෂ්ත්‍රතාව විශ්ේ. දැන් අපි ඒ අවස්ථාව බලමු. ඒකීය දිගක ආරෝපණය ලැම්ඩා වන අපරිමිත දිග ඍජු සන්නායකයක්. මේ සන්නායකයේ සිට R ඈතින් පිටින් පිට ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව විශ්ේ. මේක අපරිමිත දිගින්ද අපි පහසුවට L දිගක් තෝරගන්න. L දිගක් ඒකේ දිගේ ආරෝපණයේ ලැම්ඩා නම් L දිගේ ආරෝපණය කියුකේ ලැම්ඩා L. සන්නායකයේ සිට සිම්පල් ආර ඈතින් තියෙන ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ත්‍රතාව E ඕනේ. වස්තුව කම්බියක් කියන සිලින්ඩරාකාරයි. ඒන අපි තෝරාගන්නේ සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨයක්. අරේ සිම්පල් ආර වෙන ඒක අක්ෂීය සිලින්ඩරාකාර පෘෂ්ඨයක් ගන්නවා ගවුස් පෘෂ්ඨය ලෙස. අරේ සිම්පල් ආර වෙන එතකොට ඊර්ෂ්‍යවිතු ලක්ෂය මේ ගවුස් පෘෂ්ඨයේ මත තියෙන ඊර්ෂ්‍යවිතු ලක්ෂය තියෙන්නේ ගවුස් පෘෂ්ඨයේ මත. දැන් ගවුස් මේ භාවිතා කරනවා. ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. Q කියන්නේ ගවුස් පෘෂ්ඨය තුල ආරෝපණ ලැම්ඩා. එප්සයිලන් පාරමිතා එප්සිලන් බිඳුවයි. ෆයි කියන්නේ ගවුස් පෘෂ්ඨයේ ඔස්සේ ස්වභාවය. මේ ධනාරෝපණ වලින් බල රේඛා පිට වෙනවා. ඒ පිටවන බල රේඛා මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයෙන් එළියට යනවා. සන්නායකයේ අපරිමිත දිගයි. ඒන මේ සිලින්ඩරයේ මෙන්න මේ පැති දෙකෙන් බල රේඛා එළියට යන්නේ. අපි E1ක් A වල 5 වෙනකොට E1ක් A දානවනේ. A වෙනකොට දාන්නේ ස්‍රාවයේ පවතින ශේෂ්ත්‍රඵලය. ස්‍රාවයේ තියෙන සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය. වක්‍ර පෘෂ්ඨයක ශේෂ්ත්‍රඵලය වෙන්නේ පරිධිය 2.5R දිගේ වලින් වැඩි කරනවා. පරිධිය 2.5R දිගේ වලින් වැඩි කරනවා. මේ L සයිඩ් ලයින් එනවා. එතකොට E සමාන වෙනවා ලැම්ඩා බෙදීම මේ පදේ මෙහාට ගියාම 2.5R එප්සිලන් බිඳුවයි. E සමාන ලැම්ඩා බෙදීම 2.5R එප්සිලන් බිඳුව. ඊළඟට අපි බලනවා ආරෝපිත අපරිමිත සන්නායක තාඩුවක් ආසන්නයේ තියෙන ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ආරෝපිත අපරිමිත සන්නායක තාඩුවක් ආසන්න ලක්ෂයක. දැන් බලන්න මෙහෙම අපරිමිත ලෙස විශාල සන්නායක තාඩුවකට
ආරෝපණ ලබා දීලා තියෙන අවස්ථාවක්. සන්නායකයෙකුට ලබා දෙන සියලුම ආරෝපණ ඒ සන්නායකයේ බාහිර පෘෂ්ඨයේ ව්‍යාප්ත වෙන මේ පැත්තේ අපි හිතමු පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයේ සිග්මා කියලා. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන්නේ ඒකීය ශේෂ බලයක තියෙන ආරෝපණය. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයේ සිග්මා නම් कैपिटल ए शीर्ष बले आरोपणे क्यू समान सिग्मा वर्गे पुष्टिकारोपण गणते सिग्मन कैपिटल ए शीर्ष बले आरोपणे क्यू समान सिग्मे दम्मे ताडोट आसन्ने लक्ष्य कीवन ईस वेतो लक्ष्य आसन्ने ताडो मत शेष बले कैपिटल लेवन वृत्ताकार प्रदेश शेष बले कैपिटल लेवन वृत्ताकार प्रदेश एवनिम शेष बलයක් මෙන්න මේ ඊස් වියුතු ලක්ෂය ආයතන තෝරගන්න. දැන් මේ දෙක යා කළා සිලින්ඩරාකාර ගෞස් පෘෂ්ඨයක් හදාගන්න. දැන් මේ පතුලේ තියෙන ආරෝපණ වලින් බල රේඛා නිකුත් කරනවා. ඒ නිකුත් කරන බල රේඛා මේම පීනෙන් එළියට යනවා. බල රේඛා පීනෙන් එළියට යනවා. අපි මේ සිලින්ඩරාකාර පෘෂ්ඨයට ගෞස් ප්‍රමේය භාවිතා කරනවා. ගෞස් ප්‍රමේයට අනුව ෆයි සමානයි q බෙදීම එප්සයිලන් क्यों कहने गौस पुष्टे अतुले आरोपणे गौस पुष्टे सिलिंडर आरोपण तीन पतुले शेष बले ए पुष्टिकारोपण गणते सिग्मा एनाम पतुले तीन आरोपणे क्यों समान सिग्मा वर्ग ए बेदीमा पार्वेता वेप्सल बिंदु फाई कहने स्वावे स्वावे तीन पीने वितरने पीन विद्युत शेषतावी पीने शेष बले एनाम पीने तीन स्वावे फाई समान ई में ऐसा एक अपनाम ए समान सिग्मा विधीम एप्सिलॉन बिंदु है ए समान विनवा सिग्मा विधीम एप्सिलॉन बिंदु पुष्टिक आरोपण गणते सिग्मावन आरोपित अपरिमित सन्नायक ताडुवक आसन्ने यम लक्ष्यक ई समान सिग्मा बेदीम एप्सिलॉन बिंदु गौस प्रमेय अंतिम अवस्था आरोपित समांतर ताडुदारित्वकेक ताडुदेकातर लक्ष्यक विद्युत शेष तीव्रता विषय देंगा पे बालम दमलन समांतर तावड़ देखा आसन्न तेला एक तावड़ कटे दान क्यों आरोपणया अनित तावड़ उटे रिन क्यों आरोपणया दिनों के मैं आगे दाना मैं आगे विनसा अब तनित तावड़ वक्त याद दिवगी सन्नायकी දෙපැත්තෙම ආරෝපණ ව්‍යාප්තියක් ඉන්නේ. මේ ධනමගිය මේ වෙන ආකර්ෂණය කරනවා මේ පැත්තේ තියෙන අභ්‍යන්තර පෘෂ්ඨයට. මේ වෙනමගිය මේ ධන ආකර්ෂණය කරනවා මේ තියෙන ධනත් ඇතුළට එනවා. ඒ නිසා තාඩු දෙකේම අභ්‍යන්තර පෘෂ්ඨයේ පමණයි ආරෝපණ තියෙන්නේ. अपेतना में आगे पुष्टिकार गणाते दान सिग्मा में आगे विन सिग्मा के ताड़ दिखाते लक्ष्य E1 ईस वीतो लक्ष्य आसानी एक ताड़ मत वृत्ताकार शेष बल इधन शेष बल कैपिटल के एना में आगे आरोपणे क्यों समान सिग्मा
ඇයි පුෂ්ටික ආරෝපණ ගණත්තේ සිග්මා. දැන් මේ ඊර්ෂ්‍ය යුතු ලක්ෂ්‍යය අයිති වෙන්න එවැනිම ශ්‍රේෂ්ඨ ඵලයක් තෝරගන්න. මේ දෙන්න මෙහෙම යා කළා. සිලින්ඩරාකාර ගවුස් පුෂ්ටයක් හදාගන්න. දැන් මේ පතුලේ තියෙන ධනාරෝපණ වලින් මේම බල රේඛා පිට වෙනවනේ. ඒව මේ සිලින්ඩරේ පේනෙන් එළියට යනවා. ඒ නිසා මේ ගවුස් පුෂ්ට ඔස්සේ ස්‍රාවයක් පවතිනවා. දැන් ගවුස් ප්‍රමේය භාවිතා කරන 5 සමානයි Q බෙදීම එප්සයිලන්. අපි හිතුව මේක ඇතුලේ මාධ්‍යයේ පාරමිතාව එප්සයිලන් කියලා. Q කියන්නේ ගවුස් පුෂ්ඨයේ ඇතුලේ ආරෝපණය. ගවුස් ප්‍රමේය දාදී පිට තියෙන ආරෝපණයි තියෙන්නේ. ඇතුලේ ආරෝපණය කියන්නේ පතුලේ ආරෝපණය. පතුලේ ශීර්ෂ බලයේ ඒ පුෂ්ඨික ආරෝපණ ගණතේ සිග්මා. එනම් පතුලේ ආරෝපණයේ සිග්මා. 5 කියන්නේ ගවුස් පුෂ්ඨයේ ස්‍රාවය. පීනෙන් විතරයි එළියේ ස්රාවයක් තියෙන්නේ. පීනේ ශීර්ෂ බලයේ පීනේ විද්‍යුත් ශීර්ෂ තීව්‍රතාවයේ එනම් පීනෙන් ඇති වෙන ස්රාවයේ ඊවරක් ඒ මේ ඒ සහ ඒ අයින් වෙනවා. එතකොට E සමාන වෙනවා සිග්මා බෙදීම එප්සයිලන්. පුෂ්ඨික ආරෝපණ ගණත්තේ ධන සිග්මා සහ ඍණ සිග්මා වන ආරෝපිත ධාරිත්‍රකයක තහඩු දෙක අතර ලක්ෂයක විද්‍යුත් ශීර්ෂ තීව්‍රතාවය E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. සිග්මා පුෂ්ඨික ආරෝපණ ගණත්තේ එප්සයිලන් තහඩු දෙක අතර මාධ්‍යයේ පාරමිතාවය. මේක ඕන වෙනවා ධාරිත්‍රකවල ධාරිතාවය වන්න. එක් එක් තහඩුවේ පුෂ්ඨික ආරෝපණ ගණත්තේ ධන සිග්මා ඍණ සිග්මා. තහඩු දෙක අතර ඕනෙම ලක්ෂයක විද්‍යුත් ශීර්ෂතාවයේ E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. මෙතන දුර නැහැනේ. ඒ කියන්නේ හැමතැනම ඒකමගේ. තහඩු දෙක අතර හැමතැනම ඒකමගේ. ඒකාකාර විද්‍යුත් ශීර්ෂයක් තියෙනවා. right? ඔය තමයි ගවුස් ප්‍රමේය යෙදීම් ටික. ගවුස් ප්‍රමේය භාවිතයන් ටික.